හරි අපි අපි පාඩමට පාඩමට යමු. යමු. අපි අපි කතා කතා කරන්නේ කරන්නේ ගිණුම් කරණය ගිණුම්කරණය හැඳින්වීම කියන 10 හැඳින්වීම 10 වසරේ වසරේ 4 වෙනි 4 වෙනි පාඩම. පාඩම. හරි. හරි. මේ මේ පාඩමේදී පාඩමේදී අපි අපි කතා කතා කරනවා කරනවා ගිණුම් කරණය ගිණුම්කරණය කියලා කියලා කියන්නේ කියන්නේ මොකක්ද කියන මොකක්ද එක. කියන එක. ඊට ඊට පස්සේ ගිණුම් පස්සේ කරණයේ ගිණුම්කරණයේ අවශ්‍යතාවය හා අවශ්‍යතාවය අරමුණ හා කියන එක කතා කිරීමක් කතා කරනවා. කිරීමක් කරනවා. ඊට පස්සේ ඊට පස්සේ ව්‍යාපාර ගනුදෙනු ව්‍යාපාර කියන එක ගනුදෙනු කතා කියන කිරීමක් එක කතා කරනවා. කිරීමක් කරනවා. වත්කම්, වත්කම්, වගකීම්, හිමිකම්, වගකීම්, ආදායම් සහ වියදම් හිමිකම්, කියන එක ආදායම් සහ කතා වියදම් කිරීමක් කියන එක කරනවා. කතා කිරීමක් කරනවා. ඔයගොල්ලන්ගේ සමහර ඔයගොල්ලන්ගේ කණ්ඩායම් සමහර මේ පාඩම කණ්ඩායම් කරන්නේ නැති මේ කොටසක්. පාඩම ඒ කරන්නේ වුණාට නැති මම මේක කොටසක්. ඒ වුණාට විහිදන් මම කතා කතා කිරීම තමයි කරන්නේ. හොඳයි. අපි මේ ගිණුම්කරණය කියන එක ගත්තොත් එහෙම ඔයගලන්ට මතක ඇති අපි කතා කළා අපි මේ ගිණුම්කරණය කියන එක ගත්තොත් මිනිසුන්ට තියනවා කියලා කිව්ව අවශ්‍යතා. මේ අවශ්‍යතා ඉටු කරගන්න සම්පත් ඕන කියලා කිව්වා. එක එක සම්පත්. ඒ කියන්නේ අපිට කෑම බීම වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ඊට කඩම් වෙන්න පුළුවන්. අපි අවශ්‍යතා ඉටු කරගන්න සම්පත් ඕනේ. ඒ සම්පත් අපිට ඇති තරම් නැහැ. ඒ කියන්නේ ඒවා සීමිතයි. සීමිත නිසා අපිට සිද්ධ වෙන අයවයි උපරිම ප්‍රයෝජන ගන්න. උපරිම ප්‍රයෝජන ගන්න නම් අපිට ඕනේ කරනවා අපිට සිද්ධ වෙනවා තීරණ ගන්න. මේ තීරණ ගන්න නම් අපිට තොරතුරු ඕනේ වෙනවා. මේ තොරතුරු දෙන විෂයක් තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. මම තව පාරක් කියන්නම්. මිනිස්සුන්ට අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා ඉටු කරගන්න සම්පත්. ඒ සම්පත් ඇති තරම් නැහැ. ඒ කියන්නේ සීමිතයි. සීමිත නිසා උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. උපරිම ප්‍රයෝජන ගන්න නම් අපිට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න වෙනවා. තීරණ ගන්න නම් තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ තොරතුරු සපයන විෂයක් තමයි මේ ගිණුම්කරණය කියලා කියන්නේ. හරි. අපි කතා කරන ඔයගොල්ලෝ ඉගෙන ගන්න ගොඩක් විෂයන් හැදලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. හරි. අපි බලමු ඉදිරි කොටස් ටික. හරි. මේ ගිණුම්කරණය ගැන කතා කරද්දී අපිට කතා කරන්න බැරි කතා නොකරන්න බැරි තවත් කොටසක් තමයි ගිණුම්කරණය කවුද මේක හොයාගත්තේ නැත්නම් මේ කවුද මේකේ නිර්මාතෘ විදිහට කතා කරන්න කියලා. මේ ගිණුම්කරණය කියන එක හොයාගත්තේ නැත්නම් මේ ගිණුම්කරණය අපි කියා විදිහට කතා කරන්නේ ලූකා පැසියෝලි කියන ඉතාලි ජාතික පියතුමා. එයා 1494 දී වගේ තමයි මේ ගිණුම්කරණය පිළිබඳ මූලික නීති කීපයක් හොයාගෙන තියෙන්නේ. මේ ෆොටෝ එකේ ඉන්නේ ඒ ලූකා ඉතාලි ජාතික පීටර් ලූකා පැසියෝලි කියන පියතුමා. හරි. මේ අපි කලින් කතා කරපු කොටස් ටිකක් මම මතක් කිරීම කළේ. අපි බලමු ඉස්සරහට අනිත් කොටස. හරි. ඒ අනුව අපිට කතා කරන්න පුළුවන් මේ ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවවලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය කියලා. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව වලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. ඔගොල්ලෝ දන්නවා ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශව කවුද කියලා මේ වෙනකොට. අයිතිකරුවන්, කළමනාකරුවන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, සේවකයන් මේ වගේ කට්ටිය ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශ්ව විදිහට අපි කතා කරනවා. අන්න ඒගොල්ලන්ට තීරණ ගන්න. එක එක තීරණ. අයිතිකරුවන්ට නම් ව්‍යාපාරයේ ලාභද පාඩුද කියලා දැනගන්න. කළමනාකරුවන්ට නම් ඒගොල්ලෝ ගත්ත තීරණ හරිද වැරදිද කියලා දැනගන්න. සේවකයන්ට නම් එයාට තවදුරටත් රැකියාව සුරක්ෂිතද කියලා දැනගන්න. මේ වගේ කාලෙකදී හරි. ඔන්න ඔය විදිහට එක එක පුද්ගලයන්ට එක එක පාර්ශවවලට ඇල්මක් දක්වන පාර්ශවවලට තීරණ ගන්න තොරතුරු අවශ්‍ය කරනවා. මෙන්න මේ තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියට තමයි අපි මේ ගිණුම්කරණය කියලා කියන්නේ. හරි.
හරි. ගිණුම්කරණය කියලා අපි කතා කළේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වවලට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. මේ ගිණුම්කරණය කියන එක ගත්තොත් මූලිකවම ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද නැත්නම් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ. අනිත් එක තමයි කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ව්‍යාපාරයකට අදාළව මුදලින් මයින්ඩ පුළුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණය කියන කොටසේ. ව්‍යාපාරයක තීරණ ගැනීමට අදාළ තොරතුරු ඉදිරිපත් කරන්නේ මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණය කියන කොටසේ. ඕගොල්ලන්ට මේ කළමනාකරණ ගිණුම්කරණය කියන කොටස කතා කරන්න නැහැ. ඕගොල්ලන්ට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණය කියන කොටස. මේ වචනේවත් ඒ කියන්නේ මේ කළමනාකරණ ගිණුම්කරණය කියන වචනේවත් ඕගොල්ලන්ගේ පොතේ සඳහන් කරන්නේ නැහැ. ඉතින් අපි කතා කරන්නේ මෙතන ඉඳන් මුදලින් මයින්ඩ පුළුවන් ගනුදෙනු ඇතුළත් කරලා තියෙන මුදලින් මයින්ඩ පුළුවන් තොරතුරු තියෙන මූල්‍ය ගිණුම්කරණය කියන කොටස. ඒ කියන්නේ අර ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව ඉන්නවා කියලා කලින් කිව්වේ. අන්න ඒගොල්ලන්ට මුදලින් මයින්ඩ පුළුවන් නැත්නම් මුදල්මය සම්බන්ධ තොරතුරු සැපීමේ ක්‍රියාවලියක් තමයි අපි මෙතනදී කතා කිරීමක් කරන්නේ. ඉතින් අපි මේ කතා කරන මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ විදිහට කතා කරන්නේ මෙන්න මේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න ඕනේ කරන තොරතුරු සැපීම කියන එක. ඒ අනුව ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපීම කියන එක තමයි ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ. හරි. එතකොට මතක තියාගන්න අපි කතා කළේ ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මොකක්ද කියන එක ගැන. මේ ප්‍රශ්න දෙකම ඒ කියන්නේ ගිණුම්කරණය යන කුමක්ද කියන එක සහ ගිණුම්කරණයේ මූලික අරමුණ කියන එක ඔයගොල්ලන්ගේ පේපර් එකේ අවුරුදු කීපයකම අහලා තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා මේක අනිවාර්යෙන්ම ඔයාලට මතක තියෙන්න ඕනේ. මේක අමාරු දෙයක්ුත් නෙමෙයි. මොකද ගිණුම්කරණයේ නිර්වචනයම තමයි ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ කියලා තියෙන්නේ. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවවලට තීරණ ගන්න ප්‍රයෝජනවත් තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. ඒකම තමයි මූලික අරමුණ විදිහට තියෙන්නේ. ඉතින් මේ කොටස අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ. අපි බලමු මේ ගිණුම්කරණය අවශ්‍ය වෙන්න තව හේතු මොනවද කියලා. ඔයගලන්ට මතක ඇති අපි මුලින්ම කතා කළා ව්‍යාපාරයක ගිණුම්කරණය කියන කොටස හැඳින්වීමේදී අපි කතා කළේ මෙන්න මේ ව්‍යාපාරික සම්පත් තියෙනවා මේ සම්පත් සීමිතයි කියලා. ඉතින් මේ ව්‍යාපාරයක තියෙන සීමිත සම්පත් වලින් ප්‍රයෝජන ගන්න අපිට ගිණුම්කරණය කියන දේ අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ තාත්තා හම්බ කරන වැටුප හරියට පාවිච්චි කරන්න නම් මේ ගිණුම්කරණ දත්ත භාවිතා කරලා ඉදේ කරන්න පුළුවන්කම ඔයගොල්ලන්ට තියෙනවා. නැත්තම් වෙන්නේ එක්කෝ දකින මුල්ම දේ දකින දේවල් මිලදී ගන්න එකයි කරන්නේ. ඊට පස්සේ අන්තිමට තමයි දන්නේ තමන්ගේ අතේ තියෙන සල්ලි ටික ඉවරයි කියලා. ඉතින් ඒ අනුව ගිණුම්කරණයේ අවශ්‍ය වෙන්න එක හේතුවක් තමයි ව්‍යාපාරයක් සතු සීමිත සම්පත් පාලනයකින් යුතුව පවත්වා ගන්න. අන්න තව හේතුවක් තමයි මේ ගිණුම්කරණය අපිට අවශ්‍ය වෙන්න. ඔයගොල්ලන්ට මතක නැතුව ඇතිනේ ගියේ විද උදේට කෑවේ මොනවද කියලා. මතක නැහැනේ. ඉතින් ඒ වගේ තමයි ව්‍යාපාරයක සිදුවෙන ගනුදෙනු තියෙනවා. මේ ගනුදෙනු අමතක වෙන්න පුළුවන්. නැත්නම් අතපසු වෙන්න පුළුවන්. මෙන්න මේ අමතක වීම අතපසු වීම අවම කරගන්නත් අපිට ගිණුම්කරණය කියන එක අවශ්‍ය වෙනවා. ඊට අමතරව ව්‍යාපාරය ලාභයක් කියලා තියනවද කියලා දැනගන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ මොකක් හරි ව්‍යාපාරයක් පටන් අරගෙන යනවා. මේ ව්‍යාපාරය කරගෙන යන එක හොඳයිද නැද්ද? ඒ කියන්නේ ලාභද පාඩුද කියලා දැනගන්න. ඒ දෙයට අපිට අවශ්‍ය වෙනවා ගිණුම්කරණය කියන එක. ඊට පස්සේ ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය අතුරුදායකද යන්න දැනගන්න. මේ මූල්‍ය තත්ත්වය කියලා මෙතනදී අදහස් කරන්නේ හරියට අපි නිකන් ගත්තොත් මේ ඕගලන්ට ගෙදරක් තියෙනවා. ඔයගලන්ට සමහරට වාහනයක් ඇති. ඕගොල්ලෝ බැංකු ණයක් එහෙම සමහරට ඕගලන්ගේ අම්මා තාත්තා අරගෙන ඇති. අන්න ඒ විදිහට ඕගලන්ගේ තියෙන දේ ඒ කියන්නේ අපි ගත්තොත් ඉඩකඩම් මෝටර රථ අන්න ඒ වගේ දේවල් ටික ඊට පස්සේ බැංකු ණය වගේ දේවල් ටික අන්න ඒ දේ තමයි මේ මූල්‍ය තත්ත්වය කියලා කතා කරන්නේ. දැන් දීපල වල තත්ත්වය වගේ ව්‍යාපාරයකත් ඒ වගේ තියෙනවා. ව්‍යාපාරයේ සතු ගොඩනැගිලි තියෙනවා වාහන තියෙනවා තව ණය තියෙනවා අන්න ඒ දේවල් ටික සතුටුදායකද යන්න දැනගන්න. හැබැයි ණය තියෙන එක නම් සතුටුදායක නැහැ.
ඊට පස්සේ නීතිමය අවශ්‍යතා ඉටු කරන්න මෙන්න මේ ගිණුම්කරණය කියන එක අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ තුන්වෙනි පාඩමේදී ව්‍යාපාර සංවිධාන කියලා. මේ ව්‍යාපාර සංවිධාන කියන පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ඒක පුද්ගල ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, සමාගම් තියෙනවා, සමූපකාර තියෙනවා. මේ වගේ එක එක જાතියේ ව්‍යාපාර තියෙනවා කියලා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඒ හැම ව්‍යාපාරයකම ගණන් හදන එක අනිවාර්ය නැහැ. හැබැයි සමහර ව්‍යාපාර තියෙනවා ගිණුම් තැබීම කියන එක අනිවාර්ය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔය සමාගම් කියන ව්‍යාපාර වර්ගය ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ ගෙවල් ගාව තියෙන ඔය පොඩි කඩයක් ගත්තොත් ඔයගොල්ලෝ ඒ පාන් ඊට පස්සේ හාල් පොල් සීවිතේකල ගන්න පොඩි කඩයක්. අන්න ඒවයි නම් ගිණුම් තැබීම අනිවාර්ය නැහැ. ඉතින් ඒවා නීතිමය අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි අර සමාගම් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි නැත්නම් පබ්ලික් ලිමිටඩ් කම්පැනි ඒ කියන්නේ ඔය ඩයලොග් සමාගම, රංජල් ලංකා සමාගම මෙන්න මේ වගේ ආයතන ආදායම් බදු ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ උපයන ආදායමට අනුව බදු ගෙවීමක් කරන්න ඕනේ. ඉතින් මේ බදු ගෙවන්න බදු ගෙවීම වගේ නීතිමය අවශ්‍යතා ඉටු කරන්න මේ ගිණුම්කරණය කියන එක අවශ්‍ය වෙනවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් ගණන් හදන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා. ගන්නවා. නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. බොහෝ විට මේ සමාගමක් කියන ආයතනයක් ගණන් හැදුවේ නැත්නම් සාමාන්‍ය අවුරුදු දෙකක වගේ සිර දඩුවම් ලබා දෙන අවස්ථා තියෙනවා. ඒකින් අධ්‍යක්ෂකවරුන්ට නැත්නම් මේ ගිණුම්කරණයට අදාළ වගකීමක් තියෙන පාර්ශවයන්ට අවුරුදු දෙකක වගේ ඉර දඬුවම් ලබා දීමක් කරනවා. සමහර ඒවා රුපියල් 50000ක වගේ දඩ නියම කිරීම තියෙනවා. අන්න ඒ වගේ මේ ගණන් හදන්න නැත්නම් මේ නීතිමය අවශ්‍යතාව සපුරාලන්න ගණන් හදන්න නැත්නම් දඩුවම් දෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ගිණුම්කරණය අවශ්‍ය වෙන තවත් හේතුවක් තමයි මේ නීතිමය අවශ්‍යතාව සපුරාලීමට කියන එක. ඊට පස්සේ තවත් හේතුවක් තමයි මේ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සැලසුම් කරගන්න. අපිට ගිණුම්කරණය කියන එක අවශ්‍ය වෙනවා. ඉස්සරහා වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න. හරි. අපි කතා කරනවා ගනුදෙනු ගැන. මේ ගනුදෙනුවක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඔයගලන්ට මතක ඇති මේ කොටසත් මම කලින් කරලා තියෙනවා. ඔන්න අපේ ව්‍යාපාරයේ තියෙනවා උනන්ට කැත ඇති පොඩ්ඩක්. අපේ ව්‍යාපාරයේ තියෙනවා මෙන්න ඔයා ඉන්නවා. ඔයා කඩේට ඔයාගේ ගෙවල් ගාව තියෙන කඩේ තියෙන්නේ මෙන්න ඔයා ඉන්නවා. ඔයා කඩේට ගිහිල්ලා රුපියල් 100ක් දීලා සීනි පැකට් එකක් ගන්නවා. මෙන්න මේක ඇවිල්ලා ගනුදෙනුව. නැත්තම් ඉන්නවා මෙන්න ඔයා කඩේට ගිහිල්ලා සීනි පැකට් එකක් අරගෙන සල්ලි පස්සේ දෙන්නම් කියනවා. ඒ කියන්නේ ඔයා ණය වෙනවා කියන එක. හරි. නැත්තම් මෙන්න ඉන්න ඔයා කඩේට ගිහිල්ලා රුපියල් 100ක් දෙනවා. දීලා අර කලින් ණය වෙච්ච ටික අයින් කරගන්න කියලා කියනවා. ණය ටික පියවනවා. මෙන්න මේකත් ඇවිල්ලා ගනුදෙනුව. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ව්‍යාපාරයක මොන ව්‍යාපාරය තියෙනවා. ඔයත් ඉන්නවා. ඉතින් මෙහෙම ව්‍යාපාරයෙන් ඉන්න බාහිර පාර්ශ්වයන් අතර සිදුවන සම්පත් හුවමාරු වීම නැත්නම් සම්පත් බැඳීම් හුවමාරු වීම අපි කියනවා ගනුදෙනු කියලා. ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයන්ුයි අතර සිදුවන සම්පත් හුවමාරු වීම ගනුදෙනු කියලා කතා කිරීමක් කරනවා. ඔන්න බලන්න. එතකොට මෙතන තියෙනවා ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්ව අතර. ඒක ඔයා වෙන්න පුළුවන්, තවත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, කොහොම හරි වෙනත් පාර්ශ්වයක්. වෙනත් පාර්ශ්ව අතර සිදුවන සම්පත් හුවමාරු වීම. මේක බැඳීමක් වුණත් කියලා ගන්න පුළුවන්. සම්පත් නැත්නම් බැඳීම් හුවමාරු වීම. ගනුදෙනු ලෙස හඳුන්වනවා. උදාහරණයක් භාණ්ඩ තොගයක් විකිණීම. ඊට පස්සේ සේවකයන්ට වැටුප් ගෙවීම. බැංකු ණයක් ලබා ගැනීම. මේ අපි උදාහරණ විදිහට කතා කරනවා
ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු වලට. හරි. ඒත් එක්ක මේ ව්‍යාපාරයක තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි සිද්ධි. ඔයගොල්ලෝ දන්නවද ව්‍යාපාරයක සිදුවන සිද්ධි මොනවද කියලා? ව්‍යාපාරයක වෙන්න පුළුවන් සිද්ධි කියලා කියන්නේ මෙහිම ව්‍යාපාරයේ තියෙනවා. මේ ව්‍යාපාරයයි ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයකුයි අතර සිද්ධ වෙන්නේ නැහැ. ව්‍යාපාරයයි ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයක අතර සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයේ තියෙන දේවල් අඩු වැඩි වෙනවා නම් අපි කියනවා සිද්ධියක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කඩේට හොරු පැනලා හොරු කඩේ තියෙන භාණ්ඩ අරන් යනවා. එතකොට හොරා කියන පුද්ගලයා බාහිර පාර්ශ්වයක් විදිහට ගන්න යන්න එපා. ඒක අපි සිද්ධියක් විදිහට ගන්න. නැත්තම් මේ ව්‍යාපාරයේ පිටිපස්සේ තියෙන ලොකු ගහක් ඒ ගහෙන් කොටසක් ව්‍යාපාරයට කඩන් වැටෙනවා. අන්න ඒක සිද්ධියක්. නැත්තම් මේ ව්‍යාපාරයට කුමීන් බෝ වෙලා ව්‍යාපාරයේ තියෙන මොනවා හරි බාණ ටිකකට හානි වෙනවා. අන්න ඒක සිද්ධියක්. මේ විදිහට. අපි සිද්ධියක් කියන එක අර්ථ දක්වන්නේ ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්ව අතර වෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයේ තියෙන දේවල් අඩු වැඩි වෙනවා නම් අපි කියනවා සිද්ධියක් කියලා. හරි. බලමු අපි. එම සම්පත් උවමාරුවට අමතරව ව්‍යාපාරය තුළ ඇතැම් සිද්ධිද ගිණුම් කරන්නේදී ගනුදෙනු ලෙස සැලකිලිට ගන්න ලැබේ. ඉතින් මේ ව්‍යාපාරික සිද්ධ වුණාට අපි ඒ සිද්ධි වුණත් සැලකන්නේ මූලිකවම ගනුදෙනු කියලාම තමයි. ඒ කියන්නේ ගනුදෙනුවක් සිද්ධ වුණත් අපි කියන්නේ ගනුදෙනුවක් කියලා. සිද්ධියක් සිද්ධ වුණත් අපි කියන්නේ ගනුදෙනුවක් සිදු වුණා කියලා. පොඩ්ඩක් පුළුල් බලනකොට. ඒ සිද්ධිය ගැන නිදසුන් විදියට දීලා තියෙනවා අපිට. භාණ්ඩ තොගයක් විනාශ වීම, ලැබිය යුතු මුදලක් බොල් ණය බවට පත්වීම. ලැබිය යුතු ණය මුදලක් බොල් ණය බවට පත්වීම කියලා කියන්නේ ඕගොල්ලන්ට ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරයට කාගෙන් හරි කෙනෙක්ගෙන් මුදලක් හම්බෙන්න තියෙනවා නම් ඒ මුදල හම්බෙන්නේ නැතුව ගියොත් අපි කියන්නේ බොල් ණයක් කියලා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ අපේ ඊළඟ කොටස වෙච්ච අපේ අවසාන කොටස වෙච්ච වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන කොටස. මෙන්න මේ ටික කතා කරන්න තියෙනවා. මේ වෙනකොට කතා කළා ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක ගැන. ඕන්න මම තව පාරක් මතක් කරන්නම්. ගිණුම්කරණය කියලා කිව්වේ නම් ව්‍යාපාරය සහ ගිණුම්කරණය කියලා අපි කතා කළේ ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශ්ව ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශ්වයට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියට අපි ගිණුම්කරණය කියලා කිව්වා. ඊට පස්සේ මේ ගිණුම්කරණේ අරමුණ විදියට කතා කිරීමක් කළේ අපි ඒ කතා කරපු නිර්වචනයම තමයි. ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරු අපීම කියන එක තමයි ගිණුම්කරණේ ප්‍රධාන අරමුණු විදියට කතා කළේ. හැබැයි මෙතන තියෙන අරමුණු කියලා. ඔයගලන්ට මතක ඇති අපි ගිණුම්කරණේ අවශ්‍ය වෙන්න තව හේතු කතා කළා. ව්‍යාපාරයක තියෙන සම්පත් පාලනය කරන්න, නීතිමය අවශ්‍යතා ඉටු කරගන්න, ලාභදායීත්වය දැනගන්න, මුළු තත්ත්වය සතුටුදායකද කියලා දැනගන්න, ගනුදෙනු අමතක වීම අතපසු වීම වගේ දේවල් අවම කරගන්න, ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරගන්න. මෙන්න මේ වගේ ගිණුම්කරණේ අවශ්‍ය වෙන තව උප අරමුණු කීපයක් තියෙනවා. ඒ ටිකක් කතා කරමු. ඊට පස්සේ අපි කතා කළා ගනුදෙනුවක් ගැන. ගනුදෙනුවක් කියලා කිව්වේ නම් ව්‍යාපාරය සහ ව්‍යාපාරයේ බාහිර පාර්ශ්ව අතර සිදුවන සම්පත් නැත්නම් බැඳීම් උමාරු වීම වලට අපි ගනුදෙනු කියලා කිව්වා. හැබැයි තව දෙයක් කතා කළා සිද්ධි කියලා දෙයක් ගැන. සිද්ධියක් කියලා කිව්වේ නම් ව්‍යාපාරයයි ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයක අතර සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයේ තියෙන දේවල් අඩු වැඩි වෙනවා නම් අපි සිද්ධියක් කියලා කිව්වා. හැබැයි ව්‍යාපාරයක සිදුවන සිද්ධියක් ගත්තත් ගනුදෙනුවක් ගත්තත් ඒ දෙකටම පොදුවේ අපි කිව්වේ ගනුදෙනු කියලා. හරි. අපේ මේ පාඩමේ අවසාන කොටස වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් ගැන කතා කරනවා. අපි බලමු මේ කොටස. මේ කොටස තමයි පොඩ්ඩක් අපිට තියෙන ලොකු කොටසකට තියෙන මේ පාඩම. හරි. අපි මුලින්ම බලමු වත්කමක් ගැන. ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර විට ව්‍යාපාරයක නැත්නම් ඕගොල්ලන්ට තියෙන වත්කම් ඉඩම්.
ඔයගොල්ලෝ සමයට ඉඩම් ඇති. නැත්නම් ඉඩමක් ඇති. මෝටර රථයක් ඇති. මාරු උපකරණ ඒ වගේ දේවල් ඇති. ස්ථාවර තැන්පතු නැගිලි ලී බඩු මුදල් වගේ දේවල් ඇති. අපි මේ පාඩමේදී කතා කරන්නේ මූලිකවම ව්‍යාපාරයක් ගැනනේ. ඉතින් අපි ව්‍යාපාරයක තියෙන වත්කම් ගැන තමයි මෙතනදී කතා කිරීමක් කරන්නේ. ඒ අනුව ව්‍යාපාරයක තියෙන වත්කම් වලට නිදසුන් කීපයක් අපි මෙහිම දක්වලා තියෙනවා. ඉඩම්, මෝටර රථ, යන්ත්‍ර උපකරණ, ස්ථාවර තැන්පතු, ගොඩනැගිලි, ලී බඩු, මුදල්, වෙළඳ භාණ්ඩ කියලා. හරි. මම දැන් ඔයගලන්ට කියා දෙන්න මේ ව්‍යාපාරයක වත්කමක් කියන්නේ මොකක්ද කියන එක ගැන. දැන් මම කිව්වේ උදාහරණ දැන් කියා දෙන්න හදන්නේ වත්කමක් කියන්නේ මොකක්ද කියලා. හරි. ඔයගොල්ලෝ දන්නවා සිංහල ඉගෙන ගන්නව නේද හැමෝම? හරි. සිංහලවල තියෙනවා කාල තුනක්. අතීත කාලය තියෙනවා, වර්තමාන කාලය තියෙනවා, වර්තමාන නේද? වර්තමාන කාලය ඊට පස්සේ අනාගත කාලය. එතකොට අපි කතා කරන්නේ වත්කමක් ගැන. මම ඔයගලන්ට කිව්වා සිංහලවල කාල තුනක් තියෙනවා අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය කියලා. සිංහලවල නෙමෙයි. ඉතින් අපි ජීවත් වෙන ලෝකේ තියෙනවා මේ කාල තුන. හරි. දැන් මම ඔයගලන්ට කියා දෙන්න හදන්නේ මේ වත්කමක් කියන එක මේ කාල තුනට අදාළව. උදාහරණයක් විදිහට මම ගන්නම් සරලම උදාහරණ මේකේ තියෙන මෝටර් රථ කියන එක. ඒකෙන් තමයි කියා දෙන්න ලේසි. මෝටර් රථ කියන උදාහරණය ගන්න. හරි. දැන් මේ මෝටර් රථයක් කියන එක ගත්තොත් එහෙම මෙතන ලියන්න මෝටර් රථ කියලා. මේ මෝටර් රථ කියන එක ගත්තොත් අතීතේ දැන් අපි කතා කරන්නේ ගණ්ඩ යන මෝටර් රථයක් ගැන නෙමෙයි. මෝටර් රථයක් ගැනනේ කතා කරන්නේ. ඒ කියන්නේ අතීතයේ මේක අපි සල්ලි දීලා ගන්න ඇති. නැත්නම් අපිට එක්කෝ සමහර ඇති නේ පෞරාණික මෝටර් රථ වගේ ගෙවල් වල සමහරුන්ගේ. ඉතින් අතීතයේ ගනුදෙනුවක් නිසා තමයි මේ මෝටර් රථය වට හම්බෙලා තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. කෙටියෙන් ලියන්න වීම කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ මෝටර් රථය වට හම්බෙලා තියෙන්නේ. සල්ලි දීලා ගන්න ඇති නැත්නම් ලීසින් එකක් දාලා ගෙවන්න ගන්න ඇති. මේ මෝටර් රථය ගත්තොත් වර්තමානයේ මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ? ඔයගලන්ට ඕන නම් පුළුවන් දැන් මේ පාඩම ඉවරනට පස්සේ ඔයගලන් ගෙදර තියෙන වාහනේ ගිහිල්ලා කටුවක් අරගෙන සූරන්න. ඔයගලන්ගේ නම ගහන්න පුළුවන්. ඒ කියන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් ස්ටිකර් එකක් අලවන්න. නේද? ඒ කියන්නේ අපිට පුළුවන් වර්තමානයේදී මේ මෝටර් රථය පාලනය කරන්න. මොකද අපේනේ. ඔයගලන්ට බෑ වෙන කෙනෙක්ගේ එහා ගෙදර තියෙන වාහනේ ගිහිල්ලා සූරන්න. ඒ කියන්නේ වත්කමක් නම් අනිවාර්යෙන් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වෙන අයගේ වෙන අයට අයිති වාහන ගිහිල්ලා සූරන්න කරන්න යන්න එපා වුණා. ඒ කියන්නේ මෝටර් රථය කියන එක අතීතේ නම් ගනුදෙනුක ප්‍රතිඵලයක් විදිහට බිහි වෙලා තිනවා. වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. අනාගතයේදී එතකොට මොකද කරන්න පුළුවන්? අනාගතයේදී මේ මෝටර් රථය ඔයාට විකුණලා මුදලක් ගන්න පුළුවන්. නැත්නම් මේක හයර දුවන්න වගේ දාලා ආදායමක් උපය ගන්න පුළුවන්. ඒ කියන්නේ වර්තමාන අනාගතයේදී අපිට මේ මෝටර් රථය
තුලින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් වෙනවා. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. උරු පොඩ්ඩක් වලදී ඒ කියන්නේ අපි කතා කරන්නේ වත්කමක් ගැන. මේ වත්කමක් ගත්තොත් වත්කමක ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. නැත්නම් මේ වත්කමක් කියන එක ඔයගලන්ට කියා දෙද්දි මම ප්‍රධාන ලක්ෂණ තුනක් හදාගන්න ගත්තා. සිංහල වල කාල තුනක් තියෙනවා. අතීත, වර්තමාන, අනාගත කියලා. වත්කමක් ගත්තොත් අතීතයේදී ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට බිහි වෙලා තියෙනවා. වර්තමානයේදී ඒක පාලනය කරන්න පුළුවන්. අනාගතයේදී මේ වත්කම තුලින් ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඒ කියන්නේ වත්කම තුලින් අපිට මුදල් උපයා ගැනීමේ හැකියාවක් තියෙනවා. එක්ක ඒක අලෙවි කිරීම තුලින් වෙන්න පුළුවන්. නැත්නම් අපිට උදාහරණයක් විදිහට තමන්ගේම ගෙදරක වාහනයක් තියෙනවා නම් පොදු ප්‍රවාහන මාධ්‍යකින් වෙන්න පුළුවන්. නැත්නම් ඔය ත්‍රිරෝද රථයකින් වෙන්න පුළුවන්. ගමනක් යනකොට යන ගානට වඩා අඩු ගානක් තමයි අපි අපේම වාහනයක යනකොට යන්නේ. ඉන්ධන විතරයි යන්නේ. ඉතින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් සිද්ධ වෙනවා කියලා අපි කතා කරනවා මේ කොටසේදී. හරි. ඒ අනුව අපි ගත්තොත් මෙතන තියෙන වත්කම් කියන වත්කම් වලට විදුසුම් කීපයක් වලට පේනවා දැන් ස්ක්‍රීන් එකේ. අපි මෝටර රථයක් ගැන කතා කළේ. අපි මෙතන තියෙන ඉඩමක් ගැන ගත්තොත් ඉඩම වුණත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි බිහි වෙලා තියෙන්නේ. වර්තමානයේදී පාලනය කරන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ දැන් ඉඩමක් එහෙම තිබ්බනම් ඔයගලන්ට පුළුවන් මොනවාරි ටිකක් හිටවලා තියෙනව තියාගන්න. වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඉතින් අර මොනවා හරි පැල ටිකක් හරි හිටවලා තියෙනවා නම් ඔන්න ඒකින් අස්වැන්නක් ගන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා. නැත්නම් ඒක අලෙවිය තුලින් මුදලක් ලබා ගන්න පුළුවන්. එක්ක ඉඩම විකුණන්න පුළුවන් අපිට. ඉතින් ඉඩම කියන එකේ මෙන්න මේ ලක්ෂණ තුන ඒ විදිහටම තියෙනවා. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් වර්තමානයේදී පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා කියන කරුණු තුනම තියෙනවා ඉඩමක. ඊට පස්සේ විතර තියෙන යන්ත්‍ර උපකරණ ගත්තොත් යන්ත්‍රයක් වුණා අතීතයේ තමයි අරගෙන තියෙන්නේ. වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඕන විදිහට. ඉතින් මෙතන තියෙන ඕනම දෙයක් මේ විදිහට අපිට වත්කමක නිර්වචනයකට අදාළ කරගන්න පුළුවන්. ඒ අනුව මම ඔයගලන්ට වත්කමකට අදාළව පුංචි නිර්වචනයක් කියා දෙන්න. මේ ස්ක්‍රීන් එක වට පේන්න තියෙන්නේ වත්කමක ලක්ෂණ තුනක්. මේ ලක්ෂණ තුන එක දිගට කියෝගෙන ගියොත් හම්බ වෙන්නේ නිර්වචනය. ඒ කියන්නේ මම කියන්න දැන් වත්කමක නිර්වචනේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවන වර්තමානයේදී පාලනය කරන්න පුළුවන් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. තාපාරක් කියන්න මේ කරුණු තුන එක දිගට කියන්න තියෙන්නේ. හැබැයි ඒක ගැළපෙන්න කියන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවන වර්තමානයේදී පාලනය කරන්න පුළුවන් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන සම්පත්. කියනවා වත්කමක්. හරි. අපි බලමු. මේ වත්කමක නිර්වචනය වල තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත්. අර කරුණු තුනම තමයි තියෙන්නේ වත්කමක් විදියට. ඉතින් මේ වත්කමක ලක්ෂණ ටිකම තමයි මේ පල්ලෙහා දීලා තියෙනවා. මේ අනුව වත්කමක පහත ලක්ෂණ දැකිය හැක කියලා තියෙනවා. අංක 1 අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා. ව්‍යාපාරේ පාලනයට යටත් වීම. ඒ කියන්නේ වර්තමානයේ පාලනය කරන්න පුළුවන් කියන එක. ඒක වාට ගැළපෙන්න කියන්නේ.
අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ තුනම තමයි අපේ නිර්වචනයේ තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේක කොමර්ස් වල විතරක් නෙමෙයි අනිකුත් විෂයවල බොහෝ දේවල් වල ඔයගොල්ලෝ ලක්ෂණ ටික ලක්ෂණ 3ක් 4ක් වගේ පුළුවන් නම් ඒ ලක්ෂණ 3කින් 4කින් ඒ තියෙන නිර්වචනයක් හදා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ අපි කතා කරන වත්කම් තියෙනවනේ. මේ වත්කම් ගත්තොත් දැන් අර මෝටර රථ තියෙනවා කියලා කිව්වා එක එක જાතිය වත්කම් තියෙනවා. මේ වත්කම් සමහර ඒවා තියෙනවා මාස 12කට වඩා වැඩි කාලයක් අපි ගාව තියෙනවා. තවත් වත්කම් තියෙනවා අපි ගාව මාස 12ක් නැහැ. ඒ කියන්නේ ඒ සමහර වත්කම් තියෙනවා අපි ගාව මාස 12කට වඩා තියෙනවා. තවත් ඒවා එහෙම නැහැ. එතකොට ඒ අනුව අපි මේ වත්කම් කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්නවා. පළවෙනි කොටස විදිහට ගන්නවා අපි ජංගම වත්කම් කියලා. ජංගම වත්කම්. දෙවෙනි වර්ගයේ විදිහට අපි ගන්නවා ජංගම නොවන වත්කම් කියලා. වත්කම් ප්‍රධාන කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක ජංගම වත්කම්, දෙවෙනි එක ජංගම නොවන වත්කම්. මෙතනදී මේ ජංගම කියන වචනේ ගත්තොත් එහෙම ඔයගොල්ලෝ සමහරු ජංගම කියලා හිතුවට පස්සේ හිතන්නේ තනින් තැනකට අරගෙන යන්න පුළුවන් අන්නේ අදහස කියලා. නෑ අපි කොමර්ස් වල මෙතනදී ජංගම කියන අදහස් කරන්නේ මාස 12කට වඩා අඩු කාලයක් තියෙන වැඩි කාලයක් තියෙන කියන අදහස ගන්න තමයි මෙතනදී අපි මේ වචනේ පාවිච්චි කරන්නේ. ඒ අනුව අපි ව්‍යාපාරික කතා කරපු මේ නිදසුන් විදිහට කතා කරපු වත්කම් තිබ්බනේ. මේවයින් සමහර ඒවා අපි ගාව මාස 12කට වඩා වැඩි කාලයක් තියෙනවා. තවත් වත්කම් ගත්තොත් මෙතන තියෙන ඒවා අපි ගාව මාස 12ක් කාලයකට වඩා වැඩි කාලයක් තියෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් මේ ඉඩම් කියන එක අපි ගාව මාස 12කට වඩා වැඩි කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ජංගම නොවන වත්කම. මෝටර රථ කියන එක ගත්තොත් ඒකත් ජංගම නොවන කියන කොටට වැටෙන්නේ. යන්ත්‍ර උපකරණ ගත්තොත් ඒකත් අපි ගාව මාස 12කට වඩා වැඩි කාලයක් තියෙනවානේ. මේ ස්ථාවර තැන්පතු කියන එක ගත්තොත් ඒකත් අපි ජංගම නොවන විදිහට ගන්නේ. හැබැයි අපිට මොකක් හරි තැනක දුන්නොත් විශේෂයෙන් මාස 12කට වඩා අඩු ස්ථාවර තැන්පතුවක් තියෙනවා කියන්නේ අන්න ඒක අපි ගන්න ජංගමවත්කමක් විදිහට. මේ ස්ථාවර තැන්පතුවක් කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මම හිතනවා. ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ ඔයගොල්ලෝ යම් නිශ්චිත කාලයකට බැංකුවක නැත්නම් මූල්‍ය ආයතනයක නිශ්චිත පොලියකට මුදලක් තැන්පත් කරගෙන යන එකට. යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට නිශ්චිත පොලියක් යටතේ පවත්වාගෙන යන තැන්පතුවකට අපි කියනවා මේ ස්ථාවර තැන්පතුවක් කියලා. බොහෝ විට ඒක අවුරුද්දකට වඩා වැඩි කාලයකට තමයි පවත්වාගෙන යන්නේ. හැබැයි වර්තමානයේ සමහර බැංකු මාස 3, මාස 6, මාස 9, මාස 12 ඒ වගේ කාලවලට ස්ථාවර තැන්පතු කියන එක හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේ මාස 12කට වඩා අඩු කාලයක් තියෙනවා නම් ස්ථාවර තැන්පතු කියන එක ජංගම වෙන්න පුළුවන්. හැබැයි නිකම්ම ස්ථාවර තැන්පතු කියලා දුන්නොත් අපි ඒක සලකන්නේ ජංගම නොවන වත්කමක් විදිහට. ඊට පස්සේ ගත්තොත් ගොඩනැගිලි. ගොඩනැගිලි කියන එක අපි ගාව අවුරුදු ගාණක් තියෙනවනේ. ඒක නිසා ඒක ජංගම නොවන කියන කොටටම තමයි වැටෙන්නේ. ලීබඩු කියන එක ගත්තොත් ලීබඩුත් අපි ගාව අවුරුදු ගාණක්ම තියෙනවා. නිසා ලීබඩු කියන එකත් අපි ජංගම නොවන වත්කමක් විදිහට තමයි සලකන්නේ. හැබැයි මුදල් කියන එක ගත්තොත් අපි ගාව අවුරුදු ගාණක් තිස්සේ සල්ලි තියෙනවා තමයි. හැබැයි අපි ගාව එකම 100 කොලේ එකම 500 කොලේ එකම 1000 කොලේ නෑනේ. ඒක නිසා මේක නිතරම වෙනස් වෙනවා. ඒක නිසා අපි කියනවා මුදල් කියන්නේ ජංගම වත්කමක් කියලා. ව්‍යාපාරයක තියෙන මුදල් ටික කියන්නේ ජංගම වත්කමක් කියලා. ඊට පස්සේ ව්‍යාපාරයක මේ වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ කඩේක තියෙන මේ වෙළඳ කියන වචනේ තේරුම විකිණීමට තිබෙන කියලා. විකිණීමට ඇති කියන තේරුම තියෙනවා.
ගැනීමට ඇති කියන තේරුම තමයි වෙළඳ භාණ්ඩ කියන එකේ තියෙන්නේ. කඩේක විකුණන්න තියෙන භාණ්ඩ ටික. ඒක ගත්තොත් ඒක වෙන්නේ ජංගම වත්කමක් කියන එකට තමයි අයිති වෙන්නේ. හරි. ඒ අනුව අපි වත්කම් කියන එක නිර්වචනය කරගත්තා. වත්කමක ලක්ෂණ කතා කළා. මේ වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලා. මාස 12කට වඩා අඩු කාලයක් තියෙන වත්කම් වලට ජංගම වත්කම් කියලා කිව්වා. මාස 12කට වඩා වැඩි කාලයක් තියෙන වත්කම් වලට ජංගම නොවන වත්කම් කියලා කිව්වා. එතකොට අපි දැන් වත්කම් ගැන ටිකක් ඉගෙන ගත්තා. මේ වත්කම් ගැන තව පුංචි කරුණු කීපයක් තියෙනවා අපිට කතා කරන්න. මේ වත්කමක් ගත්තොත් දැන් අපි ගාව මෙහෙම ඉඩම් තියෙනවා, මෝටර රථ තියෙනවා, යන්ත්‍ර තියෙනවා, ස්ථාවර තැන්පතුවක් තියෙනවා, ගොඩනැගිල්ලක් තියෙනවා, මේ විදිහට කියලා තියෙනවා. ඒ වුණාට මෙහෙම කිව්ව පළියට අපිට මේක අපේ ව්‍යාපාරයේ පොත්වල වාර්තා කරන්න බෑ. පොත්වල වාර්තා කරන්න නම් අනිවාර්යයෙන්ම කරුණු දෙකක් ඉටු වෙන්න ඕන. එක කරුණක් තමයි මෙන්න මේ වත්කම් හැමතිස්සෙම මුදලින් මයින්න පුළුවන්කම තියෙන්න ඕනේ. මුදලින් ඒ කියන්නේ වටිනාකම නැත්තම් මේවයේ අගය විශ්වාසදායීව මැනලා කියන්න පුළුවන් නම් විතරයි අපි ඒක වාර්තා කරන්නේ. වත්කම යන වත්කම අපි වාර්තා කරන නම් අනිවාර්යයෙන්ම ඒ වත්කමේ වටිනාකම මුදලින් මයින්න පුළුවන්කම තියෙන්න ඕනේ. තවත් එකක් තමයි මේ වත්කම තුලින් අපේ ව්‍යාපාරයට නැත්නම් අපිට අනාගත ආර්ථික ප්‍රතිලාභ හම්බෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණ දෙක තියෙනවා නම් විතරයි අපි වත්කමක් වාර්තා කරන්න අපේ ගිණුම් පොත්වල. මම තවපාරක් කියන්නම්. ව්‍යාපාරයක වත්කම ගිණුම් පොත්වල වාර්තා කරන නම් ලක්ෂණ දෙකක් ඉටු වෙන්න ඕනේ. නැත්නම් කරුණු දෙකක් ඉටු වෙන්න ඕනේ. පළවෙනි කරුණ තමයි පිරිවැය නැත්නම් අගය. ඒ කියන්නේ මේ වත්කම් වල වටිනාකම විශ්වාසදායීව මයින්න පුළුවන්කම තියෙන්න ඕනේ. දෙවෙනි කරුණ තමයි මේ වත්කම් වලින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නේ හැකියාවක් තියෙන්න ඕනේ. සමහරට වඩා මේ දෙවෙනි කරුණ ගැන එච්චර තේරෙන්නේ නැතුව ඇති. පළවෙනි කරුණ නම් ලේසි. මේ හැම එකක්ම අපි රුපියල් වලින් කියන්න ඕනේ. රුපියල් වලින් කිව්වේ නැත්නම් අපිට ලියන්න වෙන්නේ නැහැ මේක. මොකද අපි කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරන ඉදි කතා කරන්නේ මුදලින් මයින්න පුළුවන් දේවල් විතරක් කියලා. හරි. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එීමේ හැකියාවක් තියෙන්න ඕනේ කියලා කිව්වේ. දැන් සමහර වෙලාවට මේ යන්ත්‍ර වගේ වත්කමක් ගත්තොත් සමහර විට අධික ශබ්දයක් පිටවීම නිසා වෙන්න පුළුවන්, වෙන යම් හේතුවක් නිසා වෙන්න පුළුවන්. රජය තහනම් කරන්න පුළුවන් මේ යන්ත්‍රය. ඒකෝර මේ යන්ත්‍රයෙන් අපිට අනාගතයේ ප්‍රතිලාභ ගන්න බැරි වෙනවා. ගොඩක් ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර කර්මාන්තශාලාවල එහෙම ඒ කර්මාශාලා වල පිටිපස්සට වගේ වෙන්න තියෙනවා සමහර අතහැරලා දාපු යන්ත්‍ර, සමහර වාහන වගේ දේවල්. ඉතින් මේ විදිහට එහෙම අතහැරලා දැම්මා කියලා කියන්නේ ඒකෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ප්‍රයෝජනයක් නැතිව අතහැරලා දාලා තිබ්බොත් අන්න ඒව ගිණුම් පොත්වල පෙන්වන්නත් බෑ අපිට. ඒ අනුව අපි වත්කමක් පොත්වල පෙන්වන්න නම් අනිවාර්යයෙන් ඉටු වෙන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පිරිවැය නැත්තම් අගය විශ්වාසදායීව මයින්ඩ් හැකි වෙන්න පුළුවන් වෙන්න ඕනේ. වත්කම තුලින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්න ඕනේ. මෙන්න මේ කරුණු දෙකත් බලා ගන්න ඕනේ. හරි. මෙතන තියෙන අපේ මේ වත්කම් බෙදෙන ප්‍රධාන කොටස් දෙක දාලා. බලමු අපි ඒකත්. වත්කම් තමයි මෙහෙම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන්නේ. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලා. ඒ අනුව ජංගම වත්කමක් කියන එක මෙතනදී අර්ථ දක්වනකොට මාස 12කට වඩා අඩු කාලයක් තියෙන කියන කොටස විතරක් නෙමෙයි දාලා තියෙන්නේ. තව පුංචි කොටසක් වැඩිපුර එකතු කරලා තියෙනවා. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ සමස්ත නිර්වචනයෙන් මතක තියාගන්න හොඳයි. එම් බැරි නම් මම අර කිව්ව මාස 12 කතාවත් මතක තියාගන්න ඕන. අපි නිර්වචනේ බලමු. ජංගම වත්කම්. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුල පාවිච්චි කිරීම විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවන්නේයි අපේක්ෂා කරන වත්කම්. ජංගම වත්කම් විදිහට අපි කතා කරනවා.
සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ පාවිච්චි කිරීම. ඒ කියන්නේ කඩේක තියෙන ඔය ලිපි ද්‍රව්‍ය, ඒ කියන්නේ පෑන් පැන්සල් ටික වෙන්න පුළුවන්, A4 කොළ ටික වෙන්න පුළුවන්, අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ පාවිච්චි කිරීම, ඊට පස්සේ විකිණීම. විකිණුවන්න තියෙන කඩේක විකුණන්න තියෙන භාණ්ඩ ටික අන්න ඒක. විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවන්නේ අපේක්ෂා කරන වත්කම්. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම කඩේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයක් ගත්තොත් ඒ ව්‍යාපාරයේ සමහර අය භාණ්ඩ ණයට වගේ අරගෙන ගිහිල්ලා ඇති. ඒ ණයට ගිය අයගේ අනිවාර්යෙන් සාමාන්‍යයෙන් කඩේක ණයට ගන්න කට්ටියට අවුරුදු ගාණක් දෙන්නේ නැහැ ණය ගෙවන්න. ඒගොල්ලෝ මාසයක් නැත්නම් මාස දෙකක් තුළ මේ ණය මුදල් ගෙවන්න ඕනේ. ඉතින් මේ මුදල් බවට පත්වීම සිදුවන්නේ අපේක්ෂා කරන වත්කම් කියලා අපිට ගන්න පුළුවන්. හරි. විසුම් දෙකකුත් ඔන්න දීලා තියෙනවා අපිට. මේ ඔක්කොම අපි ඉස්සරහදී වැඩිදුර කතා කිරීමක් කරනවා. දැනට මේ නිර්වචන කීපයක් තමයි කතා කරන්නේ. නිදසුන් විදිහට දීලා තියෙනවා විකිණීමට තබා ඇති භාණ්ඩ. කඩේට ගියාට පස්සේ ඒ කඩේ විකුණන්න තියෙන ඔක්කොම භාණ්ඩ ටික අපි ජංගම වත්කමක් විදිහට තමයි කතා කරන්නේ. ඊට පස්සේ ලැබී යුතු ණය කඩේක භාණ්ඩ ණයට විකුණනවා නම් අන්න ඒ කඩේට හම්බෙන්න තියෙන ණය ටික ලැබී යුතු ණය ටික ජංගම වත්කමක් විදිහට කතා කරනවා. ඊට පස්සේ ජංගම නොවන වත්කම් තියෙනවා. මේ ජංගම නොවන වත්කමක් කියන එක කතා කළොත් එහෙම ව්‍යාපාරයක ජංගම වත්කමක් ලෙස ගන්න බැරි ඔක්කොම වත්කම් ටික සලකන්නේ ජංගම නොවන වත්කමක් විදිහට. උදාහරණයක් ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වගේ දේවල්. ජංගම වත්කමක් විදිහට ගන්න බැරි ඔක්කොම වත්කම්. හරි. ඊට පස්සේ අපි කතා කරමු වගකීමක් ගැන. මේ වගකීම් කියන කොටසත් කතා කරලා ඉන්නාට පස්සේ අපි ටියුට් එකට ගිහිල්ලා ටියුට් එකේ ලියා ගන්න දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ටික සම්පූර්ණ කරගමු. ඊට පස්සේ අපි ආපහු ඉතුරු කොටස් ටිකට යන්න. හරි. වගකීම්. වගකීම් වලට නිදසුන් කීපයක් මම මෙතන දාලා තිනවා. බැංකු ණය, ණය හිමියෝ, බැංකු අයිරාව, ගෙවිය යුතු වියදම් කියලා. මේ ඔක්කොම ගත්තොත් එහෙම වගකීම් විදිහට අපි සලකනවා. ඒ කියන්නේ වෙන අයට අපි වෙන කෙනෙකුට තියෙන බැඳීමක්. අපි බැංකුවකට නැත්තම් මූල්‍ය ආයතනයකට තියෙන බැඳීමක් තමයි මේ බැංකු ණයක් කියලා කියන්නේ. අපි නැත්තම් ඔයා බැංකුවකින් ණයක් ගත්තොත් ඔයා ගන්න නැහැ නේ. අම්මා හරි තාත්තා හරි ගත්තොත් අම්මා හරි තාත්තා හරි බැංකුවට බැඳලා ඉන්න එක ගෙවන්න. මේ බැංකු ණය කියලා කියන්නේ ණය හිමියෝ. ණය හිමියෝ කියලා කියන්නේ ඔයා ඔයගොල්ලන්ගේ අම්මා හරි තාත්තා හරි කඩේකින් ණයට බාන ලබා ගත්තොත් අන්න ඒ කඩේට ණය ගෙවන්න බැඳිලා ඉන්න. අන්න එතකොට ඒ කඩේ මුදලාලි නැත්නම් ඒ කඩේ වෙන්නේ ණය හිමියෙක් කියලා අපි කියනවා. බැංකු අයිරාව. බැංකු අයිරාව ගැන 11 වසරේදී කතා කරන්න තියෙදි උනට මම කියන්නම්. මේ බැංකු අයිරාව කියලා කියන්නේ ව්‍යාපාරයක ජංගම ගිණුම් කියලා ගිණුම් විශේෂයක්. මේ ජංගම ගිණුම් වලට හම්බ වෙනවා චෙක්. කවුරු හරි පුද්ගලයෙක් එයාගේ ජංගම ගිණුමේ තියෙන ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කළොත් මේ නිකුත් කරන අගයට කියනවා බැංකු අයිරාවක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මගේ ජංගම ගිණුමේ තියෙනවා, ඒ කියන්නේ මගේ චෙක්පත් මගෙන් ගණනය කරන ගිණුමේ තියෙනවා රුපියල් 1000ක්. මගේ ජංගම ගිණුමේ තියෙනවා රුපියල් 1000ක්. මම ඔයාට රුපියල් 5000ක චෙක් එකක් ලියලා දෙනවා. ඒ කියන්නේ මම ඔයාලට සල්ලි වගේක් ගෙවන්න තිබ්බා. ඒක නිසා මම ඔයාලට රුපියල් 5000ක චෙක් එකක් ලියලා දෙනවා. එතකොට මගේ ගිණුමේ තිබ්බේ රුපියල් 1000යි. මම 5000ක චෙක් එකක් ලියලා ඔයාලට ගෙවීමක් කළා. එතකොට මගේ බැංකුවේ දැන් තියෙන්නේ කීයද? 1000ක් තියෙදි 5000ක් ගෙවුවා නම් ඍණ 4000ක් තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම බැංකුවට ණයයි රුපියල් 4000. බැංකුව කරන්නේ මම ඊළඟට බැංකුවට සල්ලි දාපු ගාම මෙන්න මේ සල්ලි ටික අඩු කරගන්න එක. අන්න ඒවට අපි කියනවා බැංකුව අයිරාවක් කියලා. ඒ අයිරාව හැමෝටම දෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙවිය යුතු වියදම්. ගෙවිය යුතු වියදම් කියලා කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ගිය මාසේ දුරකථන බිල නැත්තම් විදුලි බිල ගෙව්වේ නැත්තම් අන්න ඒව ගෙවිය යුතු වියදම්. ඒ කියන්නේ අපි පාවිච්චි කරලා ඉවරයි, අපි සේවාව ලබාගෙන ඉවරයි, හැබැයි ගෙවලා නැහැ. අන්න ඒවට කියනවා ගෙවිය යුතු වියදම් කියලා. ඒවත් වගකීම් විදිහට තමයි කතා කරන්නේ. හරි. අපි දැන් බලමු
වගකීමක් කියන්නේ මොකක්ද කියලා. ඒකත් එච්චර අමාරු නැහැ. අපි කලින් කතා කරන්නේ සිංහල වල කාල තුනක් තියෙනවා කියලා. අන්න ඒ කාල තුනම දැනුත් තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ නේද? අතීත කාලය තියෙනවා, වර්තමාන කාලය තියෙනවා, අනාගත කාලය තියෙනවා. හරි. වගකීම් වලට නිදසුනක් ගත්තොත් අපි ගමු බැංකු ණය කියලා. මේ පළවෙනි එක. බැංකු ණයක් ගත්තා. අන්න ඒ උදාහරණෙට තමයි මම මේ කතා කිරීම කරන්නේ. බැංකු ණය. හරි. බැංකු ණයක් ගත්තා නම් අනිවාර්යයෙන් මේ අපි කතා කරන්නේ ගන්න යන බැංකු ණයක් ගැන නෙමෙයි මෙතනදී. බැංකු ණයක් ගත්තා කියලානේ කියන්නේ. ඒ කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ බැංකු ණය කියන එක බිහි වෙලා තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. බැංකු ණය කියන එකක් තියලා තියෙන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. එතකොට වර්තමානයේ මොකද කරන්න ඕනේ මේ බැංකු ණය? ගත්තා නම් මොකද කරන්න ඕනේ? ගෙවන්න නැතුව ඉන්න එකද? නෑ ගත්තා නම් ගෙවන්න ඕනේ නේද? ඒ කියන්නේ වර්තමානයේ බැඳීමක් තියෙනවා. බැඳීමක් පැවතීම ගත්තා නම් ගෙවන්න ඕනේ. එතකොට අනාගතයේදී අපි මේ බැංකු ණය අනිවාර්යයෙන්ම පියවල නිදාස් කරන්න එපා. ගත් එක ගෙවල ඉවර කරන්න එපා. ඉවර කරද්දී අපි ගාව තියෙන සම්පත් ටික මොකද වෙන්නේ? එළියට නැත්නම් පිටතට ගලා යාමක් සිදු වෙනවා. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාම. හරි. ඒ අනුව වගකීමක ලක්ෂණ තුනක් තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම, වර්තමානයේ බැඳීමක් පැවතීම, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාම. මෙන්න මේ ලක්ෂණ තුන තියෙන ඕනම දෙයක් අපි කඩ කරනවා වගකීමක් විදියට. බැංකු ණය කියන එකේ ওই ලක්ෂණ තුනම තියෙනවා. ණය හිමිය ගන්න. ඒ කියන්නේ ඔයගලන්ගේ වල්ගාව කඩෙන් ඔයගොල්ලෝ බාන ණයට අරගෙන තියෙනවා. එතකොට ඒ කඩේ මුදලාලි වෙන්නේ නැත්නම් ඒ කඩේ වෙන්නේ ඕගොල්ලන්ගේ පැත්තෙන් ණය හිමියෙක්. ණයක හිමියෙක් වෙන්නේ. හරි. එතකොට මේ ණය හිමියෙක් ගත්තා ඔයගොල්ලෝ ඉතරනේ නැත්නම් ගියේ මාසේ නැත්නම් ගියේ සතියේනේ වෙන්නේ නැත්නම් අද උදේ නැත්නම් ඊයේ තමයි මේ ණයට අරගෙන ඇත්තේ. ඒ කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි ආ බිහි වෙලා ඉන්නේ. වර්තමානයේ ගත්තා නම් ගෙවන්න වෙනවා. වර්තමානයේ බැඳීමක් තියෙනවා ඒ කියන්නේ. ඉතින් ඔයා ඒ බැඳීම ගෙවල නිදහස් කළොත් ඔයගොල්ලෝ ගාව තියෙන සම්පත් ටික නැත්නම් ඔයගොල්ලෝ ගාව තියෙන මුදල් ටික පිටතට ගලා යාමක් සිද්ධ වෙනවා. ඉතින් වගකීමකට ගත්තොත් මෙන්න මේ හැම වගකීමකටම ගත්තොත් මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා. ඉතින් මේ ලක්ෂණ තුන පාවිච්චි කරලා අපිට පුළුවන් වගකීමක් කියන එක නිර්වචනය කරගන්න. මේ ලක්ෂණ තුන එක දිගට කියන්න නම් හරි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස පිළිවන වර්තමානයේදී බැඳීමක් පවතින අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යන්නා වූ දෑ. වගකීම් ලෙස හඳුන්වයි කියලා කියන්න පුළුවන්. එතකොට මේ වෙනකොට අපි වක්කමක් ගැනයි වගකීමක් ගැන කතා කළා. වගකීමක් නම් ඉවරුන්නේ නැහැ. හැබැයි වක්කමක් කියන කොටස නම් ඉවර කළා. එතකොට ඔයගොල්ලෝ බලන්න මම වගකීමක ලක්ෂණ ලියපු තැනට යන්න. හරි. මේ තියෙන්නේ වක්කමක ලක්ෂණ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම වර්තමාන පාලනය කළ හැකි වීම අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලායි. එතකොට බලන්න මේ වක්කමක ලක්ෂණයි වගකීමක ලක්ෂණයි ගත්තොත් සමානයි. පළවෙනි කරුණ. මෙන්න මේ පළවෙනි කරුණ වක්කමකයි වගකීමකයි සමානයි. වගකීමක් නම් වර්තමානයේ බැඳීමක් තියෙන්නේ
වත්කමක් නම් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ වත්කමක් නම් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා. වගකීමක් නම් ගලා යනවා. හරි. ඒ අනුව ඔයාට වත්කමක ලක්ෂණ තුන පුළුවන් නම් වගකීමක ලක්ෂණ තුන හදාගන්න ලේසියි. ඔයා පාඩම් කරද්දි මෙන්න මේ විදිහට ලියලා පාඩම් කරනවා නම් ඔයාලට ගොඩක් ලේසියි මේක මතක තියාගන්න. වත්කමක ලක්ෂණ තුන මතක තියාගත්තා නම් වගකීමක ලක්ෂණ තුන එකම හදාගන්න පුළුවන්. හරි. අපි ඊළඟ කොටසට යමු. හරි. වගකීමක නිර්වචනය දාලා තියෙනවා මෙතන. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු. ඉතින් මේක සාමාන්‍ය අනාගතයේ තමයි ගෙවන්නේ. ඒකයි මේ අනාගත කියන වචනේ ගත්තේ. ගෙවිය යුතු අගේ වගකීම් ලෙස හැඳින්විය හැකියි. ඉතින් ඔයගොල්ලන්ගේ අච්චු පුතේ දාලා තියෙන නිර්වචනේ අපි බලමු වගකීමක තියෙන ලක්ෂණ මොනවද කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. වර්තමානයේ බැඳීමක් තිබීම. බේරුම් කිරීමේදී ඒ කියන්නේ අනාගතය කියන අදහස තියෙන මෙතන බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යන. ඒ කියන්නේ ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලාගෙන යනවා කියන තීරුම තමයි තියෙන්නේ. හරි. මේ වගකීමක් ගත්තත් අර වත්කමක් වගේම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට මේ වගකීමකුත් ව්‍යාපාරයක තියෙනවා. ඔයාලට මතක ඇතිනේ අපි වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. මාස 12 කියලා පාවිච්චි කරලා. වගකීමුත් මේ මාස 12කට වඩා වැඩි කාලයකදී ගෙවන්න තියෙන වගකීමුත් තියෙනවා. මාස 12කට වඩා අඩු කාලයකදී ගෙවන්න ඕනේ වගකීමුත් තියෙනවා. ඒක නිසා අපි මේ ව්‍යාපාරක තියෙන වගකීම් ප්‍රධාන කොටස් දෙකකින් කතා කරනවා. එකක් තමයි ජංගම වගකීම්. අනිත් එක තමයි ජංගම නොවන වගකීම්. ඉතින් ව්‍යාපාරයක තියෙන මේ වගකීම මාස 12කට වඩා අඩු කාලයකදී ගෙවන්න ඕන නම් අපි කියනවා ඒක ජංගම වගකීමක් කියලා. මාස 12කට වඩා වැඩි කාලයකදී ගෙවන්න ඕන නම් අපි කියනවා ජංගම නොවන වගකීමක් කියලා. ඒ අනුව මෙතන මේ වගකීමක නිදසුන් කීපයක් තියෙනවානේ ඔයගොල්ලන්ට බලා ගන්න. මේකෙන් බැංකු ණය කියන එක ගත්තොත් සාමාන්‍යයෙන් මේ බැංකු ණය කියන එක ගත්තොත් බැංකු ණයක් සාමාන්‍යයෙන් මාස 12කට වඩා වැඩි කාලයකට තමයි ගෙවන්න දෙන්නේ. බොහෝ විට අවුරුදු 2කින් වගේ තමයි පටන් ගන්න. ඔය අවිධිමත් මූල්‍ය ආයතන පද්ධතියක තමයි සාමාන්‍යයෙන් අවුරුද්ද වගේ කාලයකට දෙන්නේ. ඒ හැර සාමාන්‍යයෙන් බොහෝ විට බැංකු ණයක් පටන් ගන්න අවුරුදු 2 කියන එකකින් තමයි. නැත්නම් පර්සනල් ලෝන් පුද්ගලික ණය කියන කොටසදී අවසරක කාලයක් දෙන්න පුළුවන්. ඒ හැර සාමාන්‍යයෙන් බැංකු ණය කියන එකත් අවුරුදු 2කින් වගේ තමයි බොහෝ විට පටන් ගන්න. 2කින් අවුරුදු 15 දක්වාත් තියෙනවා සමහරවිට. බැංකු ණය ගත්තොත් අපි කතා කරන්නේ නිකාම බැංකු ණය කියලා ගානක දුන්නොත් අපි කොටසක දුන්නොත් එහෙම ඒක සලකන්නේ ජංගම නොවන වගකීමක් විදියට. බැංකු ණය ජංගම වගකීමක් වෙන අවස්ථා තියෙනවා. එහෙනම් අපිට දෙන්න ඕනේ අපිට කියන්න ඕනේ මාස 6කින් ගෙවන්න ඕනේ මාස 3කින් ගෙවන්න ඕනේ බැංකු ණයක් තියෙන්නේ කියලා. එහෙම කිව්වොත් විතරක් බැංකු ණය ජංගම වෙනවා. එහෙම කිව්වේ නැත්නම් බැංකු ණය ජංගම නොවන වගකීමක් තමයි වෙන්නේ. හරි. ඊළඟට තියෙනවා ණය හිමියෝ. ඒ කියන්නේ ඔයගොල්ලන් ගෙවල් ගව කඩෙන් ඔයගොල්ලෝ බාහිර ණයට ගන්නවා නම් ඒ කඩේ මුදලාලි නැත්නම් ඒ කඩේ වෙන්නේ ණය හිමියෙක් ඔයගොල්ලන්ගේ ණයක හිමියෙක්. ඉතින් මේ ණය කඩේ මුදලාලි ඔයගොල්ලන්ට අවුරුදු ගාණක් දෙනවා සාමාන්‍යයෙන් ওই ණය ගෙවන්න. නෑනේ. සාමාන්‍යයෙන් ඊළඟ සතියේ ඊළඟ මාසේ ওই ණය ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ණය හිමියෝ කියලා කියන්නේ නම් ව්‍යාපාරයක ජංගම වගකීමක්. බැංකු අයරාව අර බැංකුවට දැම්මට පස්සේ බැංකුවක සල්ලි නැති වෙලාවක වෙන්න පුළුවන් සල්ලි අඩුවෙන් තියෙන වෙලාවක වෙන්න පුළුවන් වැඩි අගයකට චෙක් පත් නිකුත් කරන්න දෙන අවසරය. ඒ කියන්නේ බැංකු අයරාව. මේ බැංකු අයරාව කියන එකත් අපිට අවුරුදු ගාණක් දෙන්නේ නැහැ. අපි ඊළඟ පාර සල්ලි දාපු ගාම කරන්නේ සල්ලි ටික අඩු කරගන්න එක. මේ බැංකු අයරාවත් හරියට ඔයගොල්ලන්ගේ අම්මගේ හරි තාත්තගේ
ජංගම දුරකථනයෙන් ඔයගොල්ලෝ ණය පහසුකමක් අරගෙන තියෙනවා නම් يعني ලෝන් එකක් අරගෙන තියෙනවා නම් ෆෝන් එකට ඊළඟ රීලෝඩ් එක නැත්නම් ඊළඟ ක්‍රෙඩිට් එක දාපු ගමන්ම කරන්න මේ ණය මුදල අඩු කරගන්න එක. මේ බැංකු අයරාදි වෙන්නේ තෝකම තමයි. අපි බැංකුවක ඍණ බැලන්ස් එකක්, ඒ කියන්නේ අයිරාශේෂයක් තියාගෙන ඉන්නවා නම් අපි බැංකුවට සල්ලි දාපු ගමන් බැංකුව ඕක අඩු කරගන්නවා. මොකද අපිට අවුරුදු ගාණක් දෙන්නේ නැහැ. හැබැයි ඔකට පොලිත් අය කරනවා සෑහෙන. බැංකුව අයිරාව කියන්නේ ජංගම වගකීමක්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අර ගිය මාසේ විදුලි බිල වගේ ගෙවන්න නැතුව තිබ්බනම්, ගිය මාසේ දුරකථන බිල වගේ ගෙවන්න නැතුව තිබ්බනම් ඒකටත් ඔයගොල්ලන්ට අවුරුදු ගාණක් දෙන්නේ නැහැ. ඒක දවස් 30ක් වගේ කාලයක් තමයි දෙන්නේ කරන්නේ. ඉතින් ඔය ගෙවි යුතු වියදම් කියන එකත් අපි ජංගම වගකීමක් විදිහට තමයි කතා කිරීමක් කරන්නේ. ඒ අනුව ව්‍යාපාරයක වගකීම් ප්‍රධාන කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ජංගම වගකීම්, අනිත් එක තමයි ජංගම නොවන වගකීම් කියලා කියන්නේ. ජංගම වගකීමක් කියලා ගත්තොත් සාමාන්‍යයෙන් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල බේරුම් කළ යුතු වගකීම් වලට කියනවා ජංගම වගකීම් කියලා. නිදසුන් දෙකක් දාලා තිනවා ණය හිමියෝ ගෙවිය යුතු විදුලි වියදම් කියලා. ජංගම නොවන වගකීමක් ගත්තොත් අර ජංගම වගකීම් කියන කොටට අයිති වෙන්නේ නැති ඔක්කොම වගකීම්. ජංගම වගකීම් ලෙස සැලකිය නොහැකි අනිකුත් වගකීම් සියල්ල ජංගම නොවන වගකීම් විදිහට හඳුන්වනවා. උදාහරණයක් විදිහට තියෙනවා බැංකු ණය කියලා. මතක තියාගන්න බැංකු ණය කියන එක ජංගම වෙන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නේ අපිට කියලා තිබ්බොත් නැත්නම් ගම්ම බැංකු ණයක් තිබ්බොත් අපි සලකන්නේ ජංගම නොවන වගකීමක් විදිහට. අපි මේ කොටස් ටික මුලින්ම ඔයගලගේ ටියුට් එකේ සම්පූර්ණ කරගෙන යමු. ඊට පස්සේ ඒ කොටස් ටිකට යන්නත් අපිට වෙලාවක් කියන එක මදි වෙන්න පුළුවන්. හරි. ඔයගලගේ ටියුට් එක ගන්නකො. ටියුට් එකේ පිටු අංක 16 ඉක්මනට පෙරලා ගන්න. පිටු අංක 16 තියෙනවා ඔයගලන්ට ගිණුම් කරන්නේ හැඳින්වීම කියලා. බලන්න මේ කොටස.
ගිණුම්කරණය හැඳින්වීම. මුලින්ම තියෙනවා ගිණුම්කරණයේ යන කුමක්ද කියලා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වවලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය අපි ගිණුම්කරණය කියලා කියනවා. ඒක ඔයගොල්ලෝ highlight කරලා නැත්නම් ඒක highlight කරගන්න. ඒ ටික highlight කරගන්න ඕනේ. නැතහොත් කියලා තියෙනවා ව්‍යාපාරයක සිදුවන මුදලින් මැනිය හැකි. ව්‍යාපාරයක සිදුවන මුදලින් මැනිය හැකි ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කර නිසි පරිදි වර්ග කර මූල්‍ය වාර්තා පිළියෙල කර අවශ්‍ය පාර්ශ්වවලට තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය වේ කියලා. අර කලින් කතා කරපු නිර්වචනයේ මතක තියාගන්න. ඒක ඔයගොල්ලන්ට ලේසි. ඒ නිර්වචනේ චුට්ටක් අමාරුයි. මේ මම මවුස් පොයින්ට් එක අරන් යන නිර්වචනේ මතක තියාගන්න. ඒක පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා බලන්න බොහෝ ව්‍යාපාරික තීරණ සඳහා මූල්‍යමය තොරතුරු. ඒ කියන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු ඉතා වැදගත් වේ. එම මූල්‍යමය තොරතුරු සැපීමට පවතින ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණය ලෙස හඳුන්වයි. ඔයගලන්ට තියෙන්නේ මේ මූල්‍ය ගිණුම්කරණය කියන කොටසම තමයි. ඔයගලන්ට තියෙන්නේ මේ මූල්‍ය ගිණුම්කරණය කියන කොටස. ඒකත් highlight කරගන්න. හරි. ඊට තියෙනවා ගිණුම්කරණයේ මූලික අරමුණ කියලා. ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපීම ගිණුම්කරණයේ මූලික අරමුණයි කියලා තියෙනවා. ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපීම ගිණුම්කරණයේ මූලික අරමුණ වේ කියලා තියෙනවා. මෙන්න මේක ඇල්ලත් ඔය highlight කරලා තියාගන්න ඕනේ. highlight කරලා නැත්නම් පරිරස දින ගිණුම්කරණයේ අවශ්‍යතාවය කියලා අපි එකක් ටක් ගාලා බලමු. ව්‍යාපාරක සීමිත සම්පත් පාලනයකින් යුතුව පවත්වා ගන්න, ව්‍යාපාර ගණන සටහන් කිරීම තුළින් අමතක වීම මතපසුවීම අවම කරගන්න, ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැනගන්න, මූල්‍යමය තත්ත්වයේ සතුටුදායකද යන්න දැනගන්න, ආදායම් බදු ගෙවීම වගේ නීතිමය අවශ්‍යතා සපුරා ගන්න, ඉදිරි ව්‍යාපාර කටයුතු සැලසුම් කරගන්න, මෙන්න මේ වගේ දේවල් වලට අපිට ගිණුම්කරණය අවශ්‍ය වෙනවා. මේ කරුණු ටික පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඊට තියෙනවා බලන්න ඉහත අරමුණු ඉටු කර ගැනීම පිණිස ගිණුම්කරණය මගින් විවිධ ස්වරූපයේ වාර්තා ඇල්මැති පාර්ශ්ව වෙත සපයන අතර ඒවා මෙන්න මේ හිස්තැනේ ලියා ගන්න ඕගොල්ලෝ කියලා නැත්තම් මූල්‍ය ප්‍රකාශන කියන මූල්‍ය ප්‍රකාශන පලාසෙදි කතා කරන්නදී දැනට ඔයා මතක තියාගන්න මේ වගේ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු අවශ්‍ය වෙනවනේ. අන්නේ තොරතුරු දෙන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන විදිහට කියලා. මේව වාර්තාවලට පදනම් වන්නේ ව්‍යාපාර ගනුදෙනු. ඊට පස්සේ තියෙනවා ගනුදෙනු හා සිද්ධීන් කියලා. එතන ලියා ගන්න ඔයා දීලා නැත්තම් කට්ටියක් ලියන්න නැති කට්ටියක් ඇති. ඒ කට්ටියකුත් ඇති. ගනුදෙනු සහ සිද්ධීන් කියන දේ ලියා ගන්න. ව්‍යාපාරයේ සහ ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්ව අතර සිදුවන සම්පත් කමාවක් දාලා බැඳීම් හෝමාරු වී ගනුදෙනුවක් ලෙස හඳුන්වයි. ව්‍යාපාරය සහ ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයන් අතර සිදුවන සම්පත් කමාවක් දාලා බැඳීම් හෝමාරු වීම ගනුදෙනුවක් ලෙස හඳුන්වයි. නිදසුන් කියලා දාලා ඔයාලට ලියන්න පුළුවන්. බැංකු ණයක් ගැනීම, භාණ්ඩ විකිණීම වගේ දේවල්.
ඊට පස්සේ ඊළඟ රූල් ඒවා ලියා ගන්න. ඒක නැත්තම් ව්‍යාපාරය සහ ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්ව අතර සිදු නොවන නමුත් ව්‍යාපාරයේ සම්පත්වල සිදුවන වෙනස් වීම සිද්ධීන් ලෙස හඳුන්වයි. නිදසුන් කියලා දාලා ලියා ගන්න පුළුවන්. භාණ්ඩ තොගයක් විනාශ වීම, ණය ගැතියෙකු මිය යාම, හරි. ඊට පස්සේ තියෙනවා ඔයගලන්ට මම කියන එක ලියා ගන්න බැරුව ගත්තා මට කියන්න. ඒකට මම තව පාරක් කියන්නම්. chat එකට හරි message එකක් දාන්න නැත්නම් අත උස්සන්න පුළුවන්. හැබැයි මෙතන මේ ඔප්ෂන් එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ඩොට් තුනක් තියෙන. එතනට ගිහිල්ලා ක්ලික් කරලා පුළුවන්. more කියලා තියෙන. ඕන එකේ ඇති. එහෙමත් පුළුවන්. නැත්නම් chat එකට හරි දාන්න. ඔව් කියන්න. හරි මොකද්ද ප්‍රශ්නය? ඔබදා කියන්නේ? නිකන්ද try කරේ? නිකන් අත උස්සන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා ඉතින් අත උස්සන්න. හරි. ගිණුම් කරන්නේදී සැලකිලිට ගන්න ලබන සිද්ධීන් නැත්නම් සිදුවීම්ද පුළුල් අර්ථයෙන් ව්‍යාපාර ගනුදෙනු ලෙසම සලකනු ලැබේ කියලා තියෙනවා. අපි ඒක කතා කළා. සිද්ධීන් වලටත් ගනුදෙනු විදිහටම කතා කරනවා කියලා. අපිට තව විනාඩි 5ක් විතරයි. ඒක නිසා ඔයගොල්ලෝ ඉන්න මම ටක් ගාලා අවසන් කරනවා මේ කොටස. 10ට පන්ති තියෙන කට්ටියක් ඉන්නවා කියලා කිව්වා. ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් ඉවර කරනවා. ව්‍යාපාරයක විවිධ ස්වරූපයේ ගනුදෙනු තියෙන්න පුළුවන් කියලා තියෙනවා. මේවා අතරින් ගිණුම් කරන්නේදී සැලකිලිට ගන්න ලබන්නේ වටිනාකම මුදලින් මැනියක ගනුදෙනු පමණි. මුදලින් මයින්න පුළුවන් දේවල් විතරයි අපි සැලකිලිට ගන්න. ගනුදෙනුවක වටිනාකම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම බේරුම් කරන්නේ නම් එය අත්පිට සිදුවන ගනුදෙනුවක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපි ගනුදෙනුවක් වෙන වෙලාවෙදිම සල්ලි ගෙවනවා නම් අපි ඒවට කියනවා අත්පිට වෙන ගනුදෙනු කියලා. ඔන්න ඒ කැල highlight කරගන්න ඕනේ. ඊට තියෙනවා ගනුදෙනුවක වටිනාකම පසුව බේරුම් කිරීමට එකඟ වන්නේ නම් එය ණයට සිදු වූ ගනුදෙනුවක් විදිහට. ඒ කියන්නේ අපි පස්සේ ගෙවනවා කියලා බාණ්ඩ අරන් ගියොත් කඩේකින් ඒ කියන්නේ ඔයාගේ කඩේකින් කවුරු හරි කෙනෙක් පස්සේ සල්ලි ගෙවන්න කියලා බාණ්ඩ අරන් ගියොත් අපි කියනවා ණයට විකුණුවා. ණය ගනුදෙනුවක් කියලා. ඊපස්සෙන්න තියෙනවා ගනුදෙනු තුලින් බිහිවන වත්කම් වගකීම් හිමිකම් සහ ආදායම් කියලා. ඊළඟ පිටුව. බලන්න ගනුදෙනු වල ප්‍රතිඵල ලෙස පහත් සඳහන් දෑ ජනිත වේ. ඒවා මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ලෙස හඳුන්වයි කියලා තියෙනවා. මම ඔයගොල්ලන්ගේ මයික් ඕෆ් මගේ මයික් එක විතරයි එතකොට වැඩ නැත්නම් මට ශබ්ද එනවා. හරි. ගනුදෙනු වල ප්‍රතිඵල ලෙස පහත් සඳහන් දෑ ජනිත වේ. ඒවා මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ලෙස හඳුන්වයි.
මේකේ මේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියන වචනේ highlight කරගන්න. ඔයගොල්ලෝ highlight කරලා නැත්නම් මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා කියන්නේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන ටිකම තමයි. ඔයාලට ලියා ගන්න පුළුවන් ලියලා නැත්නම් මේ ඩොට් වල වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. ඒකට අපි කියනවා මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා. ඊට පස්සේ දිනවා වත්කමක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පත්. වත්කම් වේ කියන්නේ. හරි. ඒ නිර්වචනය පුළුවන් නම් මතක තියාගන්න. ඊට අම්ම බැරි නම් මේ ලක්ෂණ ටික අපි මතක තියාගමු. එතන නිදසුන් ටික අපි ලියාගමු. ලියලා නැත්නම් ඉඩම් ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර උපකරණ ලී බඩු ණය ගැතියන් මුදල්. හරි. ඊට පස්සේ කොටස වත්කමක ලක්ෂණ. අන්නේ වත්කමක ලක්ෂණ කියන තැන අපි ලියාගමු. ලියලා නැත්නම් අංක 1 දාලා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. අංක 2 වර්තමානයේදී පාලනය කළ හැකි වීම. වර්තමානයේදී පාලනය කළ හැකි වීම. අංක 3 අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. ඊළඟට තියෙනවා බලන්න කිසියම් අයිතමයක් වත්කමක් ලෙස ගිණුම් වාර්තාවල පෙන්눔 කිරීමට නම් එහි පිරිවැය වටිනාකම විශ්වාසදායී ලෙස මැනීමට හැකි විය යුතුයි කියලා තියෙනවා. අන්න ඒක highlight කරගන්න. මෙන්න මේ ප්‍රශ්න ඊට කලින් අවුරුද්දක අහලා තියෙනවා. කිසියම් අයිතමයක් වත්කමක් ලෙස ගිණුම් වාර්තාවල පෙන්눔 කිරීමට නම් එහි පිරිවැය නැත්තම් වටිනාකම විශ්වාසදායීව මනින්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ රුපියල් වලින් කියන්න ඕනේ. නැතුව අපි දන්නේ නැහැ ඊටම කීයක් වටිනවද, මෝටර රථේ කීයක් වටිනවද එහෙම. අංක 2 වත්කම තුලින් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබිය යුතුය. ඒ කියන්නේ අර තහනම් කරපු වගේ වත්කමක් වෙන්න බෑ. ඒකෙන් ප්‍රතිලාභයක් හම්බෙන එකක් වෙන්න ඕනේ. වැඩකට ගන්න නැති වත්කමක් වෙන්න බෑ. කියන එක තමයි මේකේ අදහස් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා මේ කරුණු දෙකම highlight කරන්න ඕනේ. ව්‍යාපාරයක පවතින වත්කම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකියි කියලා තියෙනවා. ඒකේ පළවෙනි ටික එකේ ලියා ගන්න ජංගම වත්කම්, දෙවෙනි ටික එකේ ලියා ගන්න ජංගම නොවන වත්කම් කියලා. හරි. ඊට පස්සේ තියෙනවා මෙතන ඒ අනුව කියලා කොටුවක්. ඒකේ ලියා ගන්න එතන තියෙන කොටුවේ වත්කම් සමානයි ජංගම වත්කම් ධන වත්කම් සමානයි ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් කියලා. ඊට පස්සේ දින අපිට දීලා ජංගම වත්කම් බලමු අපි. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුල පාවිච්චි කිරීම, විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවන්නේ අපේක්ෂා කරන වත්කම්.
ජංගම වත්කම් වේ. ඒකත් highlight කරගන්න. මේ නිර්වචනය මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැයි නම් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල කියන වචනයවත් මතක තියාගන්න. ජංගම කිව්වහම මාස 12කට වඩා අඩු කියන තේරුම. අපි නිදසුන් වලට ලියා ගමු. විකිණීමට ඇති භාණ්ඩ මේකට අපි අවසාන තොබේ නැත්නම් වෙළඳ භාණ්ඩ කියලා කියනවා. තව පාරක් කියන්නම්. විකිණීමට ඇති භාණ්ඩ ණය ගැතියන් මුදල් බැංකුවේ ඇති මුදල් හරි ඒ ඇති. අපි යන් ඊළඟ කොටසට. ජංගම නොවන වත්කම්. ව්‍යාපාරයක ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනිකුත් වත්කම් සියල්ල ජංගම නොවන වත්කම් ලෙස සැලකනු ලැබේ කියලා තියෙනවා. නිදසුන් විදිහට අපි ලියා ගමු. බැංකු ණය, උකස් ණය. ජංගම නොවන වත්කම් ලියන්නේ මම ජංගම නොවන වත්කම් වල නිදසුන් කිව්වේ. අපි නිදසුන් ලියා ගමු. ඉඩම්, මෝටර රථ, ලී බඩු, ස්ථාවර තැන්පතු පාරක් කියන්න. ජංගම නොවන වත්කම් වල නිදසුන් වෙන්නේ ඉඩම්, මෝටර රථ, ගොඩනැගිලි, ලී බඩු, ස්ථාවර තැන්පතු. වගකීම්. හරි මම මේ ටිකත් ටක් ගාලා කතා කරන්නම්. 10ට ඉවර කරන්න වෙනවා. වගකීම් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයෙන් ආර්ථික ප්‍රතිලාභ ගලා යන්නා වූ වර්තමානයේදී පවත්නා බැඳීම් වගකීම් ලෙස හඳුන්වයි කියලා තියෙනවා. හරි. මේ නිර්වචනය මතක තියාගන්න ඕනේ. අමාරු නම් ඉතින් අපි බලමු මේකට විකල්පයක් ගන්න. හරි. අපි නිදසුන් විදිහට ලියා ගමු. ණය හිමියන් වගකීම් වලට නිදසුන් ලියා ගන්න. ණය හිමියන් බැංකු ණය ගෙවිය යුතු වියදම්. හරි. ඊට පස්සේ තියෙනවා වගකීමක ලක්ෂණ. අපි එතන ලියා ගමු අංක 1 දාලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. අංක 2 වර්තමානයේදී බැඳීමක් පැවතීම. අංක 3 අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාම. ඊට පස්සේ තියෙනවා බලන්න කිසියම් අයිතමයක් වගකීමක් ලෙස ගිණුම් වාර්තාවල පෙන්눔 කිරීමට නම් එහි ගෙවී යුතු අගය නැත්නම් වටිනාකම විශ්වාසදායී ලෙස මැනීමට හැකි විය යුතුයි කියලා. අන්න ඒ කරුණත් highlight කරන්න ඕනේ. ගෙවී යුතු අගය නැත්නම් වටිනාකම විශ්වාසදායී ලෙස මැනීමට හැකි විය යුතුයි. ඒ කියන්නේ අපිට බැංකු ණයක් ණය හිමියෙක් වගේ කෙනෙක් පොත්වල පෙන්නන නම් අනිවාර්යෙන් එයාට ගෙවන්න තියෙන ගාණ කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. ව්‍යාපාරික පවතින වගකීම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැක කියලා තියෙනවා. එතන අපි පළවෙනි ටික එකේ ලියා ගමු. ජංගම වගකීම්. අනිත් එක ජංගම නොවන වගකීම්. ඒ අනුව මෙන්න මේ කොටුවක් තියෙනවා. ඒ කොටුව ඇතුලේ ලියා ගන්න වගකීම් සමානයි ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් කියලා.
වගකීම් සමානයි ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් කියලා. ඊළඟට තියෙනවා ජංගම වගකීම් කියලා. ජංගම වගකීම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල බේරුම් කළ යුතු වගකීම් ජංගම වගකීම් වේ. කෙටි කාලීන වගකීම් ලෙසද හැඳින්වෙන්නේද මේ වාය කියලා තියෙනවා. අපි නිදසුන් ටික ටක් ගාලා ලියා ගමු. ණය හිමියන් ගෙවිය යුතු වියදම්. ණය හිමියන් ගෙවිය යුතු වියදම්. තව එකක් ලියා ගන්න. බැංකු අයිරාව. ණය හිමියන් ගෙවිය යුතු වියදම් බැංකු අයිරාව. ඊළඟට ජංගම නොවන වගකීම්. ජංගම වගකීම් ලෙස සැලකිය නොහැකි අනිකුත් වගකීම් සියල්ල ජංගම නොවන වගකීම් වේ කියලා තියෙනවා. හරි. අපි එතන නිදසුන් ලියා ගමු. බැංකු ණය උකස් ණය කියලා. හරි. අද අපි කතා කරන්නේ මේ කොටස විතරයි. අපි ආයේ පන්තියේ තියෙන ලබන ඉරිදා මම එක දැනුම් දීමක් කරන්නම්. වෙලාව හරියටම මම දැනුම් දීමක් කරන්නම්. ඔයගලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මගේ WhatsApp එකට දාන්න. අපි අනිත් දවසේ මම ඔයගලන්ට අලුත් පාඩමට අදාළව ටියුට් එකක් දෙන්න ඕනේ. මම මේ ටියුට් එක ගන්න වෙලාව එහෙනම් අදට අපේ ක්ලාස් එක ඉවරයි. මම ටියුට් එක ගන්න දවස ඔයගලන්ට කලින් දැනුම් දීමක් කරන්න.